අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. උතුම් වූ මිනිසත් බව ලබන අප හැම කෙනෙක්ටම මේ ලෝක තලයේ ජීවත් වන විටදී සරුතේ හැටියටත් නිසරුතේ හැටියටත් දකින්නට හැකියාවක් වෙනවා නම් මම හිතන්නේ මේ උතුම් වූ මිනිසත් බව ලැබූ අප හැම කෙනෙක්ටම මේ ලෝකයේ ජීවිතය සාර්ථකව ගත කරන්නට හැකියාවක් තිබෙනවා. ලෞතුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම පරිනිර්වාණය යන ඒ උතුම් වූ සම්බුදු තෙමකුල සිදුවුණු මේ උතුම් වූ වෙසක් පුණ්‍ය මංගල්‍ය සැමරෙන මොහොතක රටෙහි අද ඇති වී තිබෙන තත්ත්වය එවැගේම මුළු මහත් ලෝකයක් අද පත්ව තිබෙන බියදර නැති කිරීමට මම හිතන්නේ කෙනෙකුට ඒ වෙනුවෙන් රටට ලෝකයට සෙත් ප්‍රාර්ථනා කරමින් යමක් සිදු කරන්නට හැකියාවක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම එය උතුම් වූ පුණ්‍ය කර්මයක්. ඒ නිසාවෙන් අද දවසේදී ලෞතුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ සම්බුදු තෙමකුල සිහිපත් කරන මේ මොහොතේ අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට වැඩමවා වදාළ මහින්දාගම ශ්‍රී මහින්දාරාමය ඓතිහාසික කෞටාකල ආරණ්‍ය සේනාසනය යන උපය විහාරාධිපති එවැගේම වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අනුකමිටු ලේකකාධිකාරී අවසරයි පූජ්‍ය දේවකල පඤ්ඤාසීහාලංකාර ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ උතුම් වූ ධර්ම දේශනාවේ වෙනුවෙන් පාදාභිවන්දනයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගත් ලබනවා. යමෙකුට ධර්මයේ දකින්නට ඉඩහසර ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා නම් එය උතුම් වූ සත්‍ක්‍රියාවක්. ඒ උතුම් වූ සත්‍ක්‍රියාව අද දවසේදී සිදු කරන්නට යෙදෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නානක කොළොන්නේ මැතිතුමන්. එතුමන්ගේ නිවසට අද ධර්ම මණ්ඩපයක් බවට පත් වී තිබෙන මොහොතේ මා එතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ප්‍රථමයෙන් ලෞතුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේට උතුම් වූ පූජාවන් සිදු කරමින් ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට උතුම් වූ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට දැහැත් පිළිගන්වන හැටියට සාදු තුන්පිය දොරලමින් ලෞතුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් වූ සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට අද දවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරුනායක කොළොන්නේ මැතිතුමන්ගේ
නිවසට වැඩමවන්නට යෙදුන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට පාදාභිවන්දනයෙන් යුතුව ආරාධනා කර සිටවා සජීවී ධර්ම දේශනය මෙතෙන් සිට ආරම්භ කරන්නට. සාදුනාදයක් පවත්වන්න. තෙවිටක් නමස්කාර පාඨය කියවා ගනිමු පන්සිල් සමාදන් වීමට. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධ රත්නය සරණ යමි. ධම්මං සරණං ගච්ඡාමි. ධර්ම රත්නය සරණ යමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝ රත්නය සරණ යමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. දෙවනුවද බුද්ධ රත්නය සරණ යමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. දෙවනුවද ධර්ම රත්නය සරණ යමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. දෙවනුවද සංඝ රත්නය සරණ යමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තෙවනුවද බුද්ධ රත්නය සරණ යමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තෙවනුවද ධර්ම රත්නය සරණ යමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තෙවනුවද සංඝ රත්නය සරණ යමි. තිසරණා ගමන සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අනුන් නොදුන් දෑ සොරසිතින් ගැනීමෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අනුන් රවටනා බොරු බසින් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මදයට ප්‍රමාදයට හේතු වන්නා වූ සුරාපානයෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. මේ තිසරණ සහිත වූ
පංචශීල ප්‍රතිපදාව පංචශීල ප්‍රතිපදාව මෙලව යහපත පිණිසත් මෙලොව යහපත පිණිස පරලොව සුගතිය පිණිසත් පරලොව සුගතිය පිණිස මතු නිර්වාණ ශාන්තිය පිණිසත් නිර්වාණ ශාන්තිය පිණිස සීල පාරමිතාවක්ම වේවා. පාරමිතාවක්ම වේවා. හොඳයි සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දානං සීලං පරිච්ඡාගං අච්චවං මච්චවං තපං අක්ඛෝදං අවිහිංසං ච කන්තේච අවිරෝධනං තී. සත්පුරුෂ වූ සද්ධර්ම ශ්‍රවණාබිලාසී අපේ පින්වත් නාලක කොළොන්නේ මැතිතුමනි, එම මැතිනියනි, පින්බර පුත්‍රවණක් ලොවට දායාද කළ මව්පියනි, වගේම නෙළුෂ ඇතුළු දූ පුතුනි, අද මේ වෙසක් තෙමගුල නිමිති කරගෙන ඔබතුමන් සමාජයට වග කියන පුරවැසියෙකු විදිහකට අද ලෝකයේ තුල උද්ගත වෙලා තිබෙන සෞඛ්‍යමය ප්‍රශ්නය හමුවේදීත් බෞද්ධයන් විදිහට අපිට සැනසෙන්නට අපිට ආරක්ෂාවකට තියෙන එකම සරණ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. එමෙතුමනි අපිට කොච්චර දේවල් තිබුණත් අපිට තියෙන එකම සහනය සැනසෙල්ල සරණ පිහිට අපි අසරණ නොවන තැන තමයි ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝ රත්නයේ ආරක්ෂාව. අද ඒක හොඳට ලෝකයාට පේන්න තියෙනවා. ලෝකයේ ධනයෙන්, ලෝකයේ දැනුමෙන්, ලෝකයේ නොයෙක් තාක්ෂණයන්ගෙන් දියුණු වෙච්ච රටවල් නායකයෝ පවා අද කරගන්නට දෙයක් නැතිව තමන්ගේ ප්‍රජාව මියදෙනකොට බලන් ඉන්න වෙලා තියෙනවා. ඇයි මේ සබා දහම කියලා කියන හරි පුදුම තැනක් බවට පත් වෙලා. තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට අවසන් ගෞරවය බවත් දෙන්න බැරි විදිහට අද මිනිස්සුන් තමන්ගේ අවසන් ගමන් යනවා. ආගමික වතාවත් කරන්නවත් නිදහසේ බැරි විදිහට අද ගණන් කරන්න බැරි විදිහට මිනිස්සු මියදෙනවා. ලෝකයේ හරිම පුදුමාකාර තැන. හැබැයි ඒ හැම තැනකදීම අපිට තියෙන පිහිට පිළිසරණ
අපි ජීවිතයේ කරගත්ත පිනත් දහමත් කුසලයක් විතරයි. එතනින් එහාට මුදලට, එතනින් එහාට ධනයට, බලයට කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි ධර්මයත් එක්ක එකතු වෙච්ච කෙනා, ධර්මයත් එක්ක ඒකාත්ම වෙච්ච කෙනාට අර ධනය, බලය, ශක්තිය ධර්මානුකූල ප්‍රයෝජනට අරගෙන ඒව අරගෙන යන්න පුළුවන්කම අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. නිසා කියනවා ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට කැමති වෙන කෙනා මෙලවත් දියුණු වෙනවා, පරලොවත් දියුණු වෙනවා. ධර්මයට දේශ කරන කෙනා, ධර්මයේ පිළිකව කරන කෙනා, ධර්මයට පටහැනිව ජීවත් වෙන කෙනා සමහරට මෙලෝ පේන්න හොඳට ඉඳි. ධනයේ නාඩ්‍යවත්ව, බලයේ නාඩ්‍යවත්ව නේද? බොහෝ විදිහට ලස්සන විදිහ ලෝකෙට පේන. හැබැයි එයා එක තැනක වරද්ද ගන්නවා. මේක විතරක් නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. මේ එක නවාතැන්පලක් විතරයි. ඒතකොට අරයා මෙලව පෙනෙන්නට දියුණු වෙලා හිටියට ඒක දියුණුවක් විදිහට බුදුහාඳුරු සැලකුවේ නැහැ. එයා පිරිහිනවා. මහා සම්පත් තියෙන අය සමහරට මරණයෙන් මස්තේ දුගති සංඛ්‍යාතවල ඉපදිලා තියෙනවා. මහා පින් කරපු අය සමහර වෙලාවට අවසාන නිමේෂයේදී අකුසල් සිතුවිල්ලක් ඇවිදිලා දුගති සංඛ්‍යාතවල ඉපදිලා තියෙනවා. එනිසා මේ ධර්මයේම තමයි සත්වයන්ට තියෙන එකම පිහිට ආරක්ෂා බවට පත් වෙන්නේ. එනිසා කියනවා නිතර නිතර ධර්මයේ ඇසුරු කරන්නට ඕන කියන එක. ධර්මයේ ඇසුරු කරන තරමටම ජීවිතයේ සතුට, සැනසෙල්ල කියන එක අපිට රැක ගන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම කල්පනා කරන්න. ඔබ අපේ ජීවිතේ අපි මේ හොයාගෙන යන්නේ මොකක්ද? අපි උපරිම කොච්චර කාලයක් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ? 100ක්? අද ඉච්චරත් කියන්න අමාරුයිනේ. ඒකට අවුරුදු ගණනාව පුරාවටම එමතුමනි අපි ඕකෙන් භාගයට භාගයක් රාත්‍රියට ගෙවිලා ගිහිල්ලා ඉවර වෙනවා. ඊට පස්සේ මේ සිරුර පිරිසුදු කරන එකට අනිකුත් කටයුතු වලට තවත් කොටසක් ඉවර වෙනවා. කල යුතු දේවල් කරන්න ගියාම. ඒතර අපි ජීවත් වෙලා තියෙන කොච්චර කාලයක්ද? ඒතර ජීවිත වල තියෙන කාලේ අපි ධර්මයෙන් තොරව නිකම්ම අර දේශනාවේ දක්වලා තියෙන විදිහට ආහාර, නිද්‍රා, භය, මෛතුනංච. මෙන්න මේ කරුණු හතර ආහාර, නිද්‍රා, භය, මෛතුනංච. මේ කියන කරුණු හතර තමයි මේ ලෝකයේ සියලු සත්‍යයම කරන්න කියන. මිනිසයන්, සත්වයන් බලලා මේ ආදි ගත්තාම නොඑක් හැම කෙනෙක්ම ජීවිතය කරන්නේ ඔච්චරයි. ආහාර කියලා කියන්නේ අපිට අවශ්‍ය ජීවිත අවශ්‍ය ආහාර ටික සපයගෙන කන බොන එක. අපි රැකියා කරන්නේ, වෙළඳාම් කරන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ ඕක නෙවෙයි වේද? අපි රැකියා කරන අවශ්‍ය ක්වොලිෆිකේෂන් හදාගන්නේ මේ කුසගින්න පුරවන්න නෙවෙයිද? ජීවිත කාලේ පුරාවටම. ඒක ආහාර. සත්තුත් ඕක කොහොම හරි කරනවනේ. නේ ගෙදර ඉන්න බලලනත් ඒක කොහොම හරි කරගන්නවනේ. ඒක අපි ඒකෙදි සමානයි. බය, ගෙවල් දොරවල් හදාගෙන, ආරක්ෂකයෝ තියාගෙන නේ ඊට පස්සේ ධනයත් මොකක් හරි ආරක්ෂකයක් තැම්පත් විදුවක් තියාගෙන මේ අපි දෙම කරන්නේ බය නිසානේ. මට මේ දේ නැතිනොත් මට ජීවිත ගෙයන්න බෑ. නිසා බයට අපි ආරක්ෂාවක් හදාගන්න. නිසා සත්තුත් බයයි. මිනිස්සුත් බයෙන් ජීවත් වෙන්නේ. ඊට නිද්‍රා සත්තුත් නිදා ගන්නවා අපිත් නිින්ද අපිට අවශ්‍ය විවේකයක් විදිහට. මෛතුනංච මනුෂ්‍ය ප්‍රජාවත් තම වර්ගය බෝ කරනවා සත්ව ප්‍රජාවත් තම වර්ගය බෝ කරනවා. එතකොට හැබැයි අපි ජීවිතේ මියදෙනකොට අපේ මතුමා ඔය ටිකම නම් කරේ අපි මිනිස්සුયો විදිහට දියුණු જાතියක් වෙලාද එකම ස්වභාවයද? නිසා බුදුහාරු කියනවා මිනිස්සෙක් වුණාම අර හතරට එහා දෙයක් හදා ගන්න ඕන. ඒකට තමයි අපිට එකතු වෙන්නේ මේ ධර්මයේ කියන දේ. ධර්මයෙන් තමයි ඒ උසස් භාවය, මනසේ විශේෂ භාවය ඇති කරලා දෙන්නේ. ඒක රැකියාවෙන්වත් ඒක තමන් කරන තමන්ගේ තියෙන උගත්කමින්වත් නෙවෙයි. ඒ උගත්කම හදාගන්නේ, දැනුමුතුකම් හදාගන්නේ, එහෙම නැත්නම් රැකියාව උසස් භාවය ඇති වෙන්නේ මොකක් වෙනුවෙන්ද? ආහාර ටික හොයාගන්න.
තමන්ගේ බය නැති කරන ආරක්ෂාව ඇති කරගන්න. ඒකට අපි ආහාර ටික හදන්න අපි මුදල් හොයන්න ඕනේ. සත්තුන්ට එහෙම නැහැ. කොහෙන් හරි ගඩා ගෙඩියක් හරි නැත්තම් කෙනෙක් හදලා දාපු දෙයක් හරි කියා යැපෙනවා. අපිට එහෙම බෑ. නිසා අපි වෙන මොකද කරන්නේ? අන්න ආහාර වෙනුවෙන් හොඳ හැකියාවක් ගොඩනගාගෙන රැකියාවක් කරලා ධනය සම්පාදනය කරගෙන අන්න අපි කුසගින් නිවා ගන්නවා. එතකොට ඒක ගුණාත්මක වෙන්නේ ධර්මයකට එකතු වුණොත්. සමාජයේ නැද්ද ආහාර වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් එතකොට මේ හැමදේ වෙනුවෙන් ධර්මයෙන් විරුද්ධව කටයුතු කරන අය, සොරකම් කරන, අනුන් රවටන, මුලා කරන, වංචාවක් වැඩ කරන. එතකොට ඒ අය සමහර කොහොමද? අර සත්තුන්ටත් වඩා පහත් නේද? එතකොට ඒ අය මොකද වෙන්නේ? අර සත්ත්ව ප්‍රජාවටත් වඩා පහළ ස්වභාවයකට මානසික වැටලා ඉවරයි. එසා කියනවා ජීවිතයේ අර උසස් භාවයේ ඇති කරගන්න අපිට තියෙන දේ මේ දහම. වෙනවත් බුදුරජාණන් වහන්සේ ඒ නිසාමයි කියන්නේ ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි බෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. අපි නිතර අහපු පදයක් අවසානයේ කියුණානේ. සුනාත ධාරේත චරාත. ධර්මයක් ශ්‍රවණය කරනකොට ධර්ම දානයක් සම්පූර්ණ වෙනන්න මෙන්න මේ කරුණු තුන පිරෙන්න ඕන. ඇයි මේ කරුණු තුන පුරවන්න ඕනේ කියලා මුල් පාද තුنين කියනවා. ධම්මං විනා නත්ති පිතාච මාතා. මේ අම්මයි තාත්තයි නිසා අද මේ වගේ පුතෙක් ඉන්නවනේ. එතකොට මේ අම්මයි තාත්තයි නිසා මේ වගේ පුතු ටිකක් ඉන්නවා. ඒකට ඔය අම්මයි තාත්තයි නැති වුණා නම් අපි මෙතන ඉදීද? අපි අම්මා වගේ කුසට ඇවිල්ලත් අම්මයි තාත්තගේ ආදරය, රැකවරණය ඒ අපිට ලැබිච්ච විදිහට ලැබුණ නැත්තම් අද අපි ඉන්න තැනට එන්න පුළුවන් වේද? ඈ? ඇමතුමනි. ඔතන අම්මයි තාත්තා ඒ දුන්න පන්නරය අපිට ඒ විදිහට ලැබුණ නැත්තම්, ඒ ආදරය ඒ විදිහට ලැබුණ නැත්තම්, ඒ මෙහෙවීම කරුණාව දහ අපිට ලැබුණ නැත්තම් අද අපි ඉන්න තැනට පුළුවන් වේද? එනුස තාත්තා දුන්නේ ආරක්ෂාව රැකවරණේ මගේ පින්නෙම තිබ්බේ නැත්තම් ඔයාට අද ඔතෙට එන්න පුළුවන් වේද? හැමෝටම එහෙමයි. එහෙනම් ඒ අම්මයි තාත්තයි තමයි අපේ ජීවිත ගොඩනගපු දෙවිවරු, මහා බ්‍රහ්මයා. නිසයි බුදුහාමගේ දේශනා කරන තැනකදී බ්‍රහ්මාති මාතා පිතරු. මහා බ්‍රහ්මයා වෙන කෙනෙක් නෙමෙයි මවුම්කාරයා. ඒ අම්මයි තාත්තයි. එතකොට පෙන්ලා දෙනවා එහෙනම් මේ ජීවිතය ගොඩ නගන්නේම අම්මා තාත්තා. ඒ වගේ කියනවා ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මය හා සමාන වෙන මවෙක් පියෙක් නැහැ. සසර සත්වයාට තියෙන අම්මා තාත්තගේ රැකවරණය තමයි ධර්මය කියලා කියන්නේ. කවදාකවත් අම්මා තාත්තා දරුවෝ වරද්දක් කරනවට කැමති නැහැ. පිරිහෙනවට කැමති නැහැ. දියුණුවමයි කැමති වෙන්නේ. ඒ වගේ මේ ධර්මයත් සෑම මොහොතකම අපිට කියන්නේ මොකක්ද? දියුණුව. අම්මා තාත්තා අපිට පෙන්ලා දෙන්නේ මේ ජීවිතය විතරයි. අම්මා තාත්තා ඉතින් යහට දකින්න ස්වභාවයක් හැකියාවක් නැහැ. හැබැයි ධර්මය මේ සසර ගමන පිළිබඳවම අපිට කියා දෙනවා. මේ සසර ගමනින් නැවැත්ම පිළිබඳව අපිට කියා දෙනවා. කොච්චර ආශ්චර්යද බලන්න බුදුදහම තැනකදී පෙන්වා දෙනවා මේ ධර්මය ප්‍රගුණ කරන්න ඕන අනිවාර්යයෙන්ම සසරින් කොට එන්නට. අද අපි ඉන්න තැන, ඒ වගේම අපි සසරේ අපි හොයන තැන, අපි නොවින්ද දුක, අපි වින්ද සැපගෙන අපිට අවබෝධයක් තියෙනවද? පිළිගන්න අපි මේ සසර ගමනේ කෙලවරක් නොදකින්න මේ සසර ගමනේ අපි නොවින්ද සැපතක් නෑ මුතුමා. මනුෂ්‍යයන් අතර යම් සැපතක් විදිහේ ඒක අනුතරම් ඉඳලා තියෙනවා. දෙවියන් අතර යම් සම්පත්තියක් විදිහේ ඒකත් ඉඳලා තියෙනවා. අපායේ බ්‍රහ්මයන් අතර යම් සැපතක් විදිහේ ඒකත් ඉඳලා තියෙනවා. ඒ වින්ද සැප සම්පත් වල අතර ලෞකිකව. ඒ වගේම නොවින්ද දුකකුත් නෑ කියනවා. කෙලවරක් විදිහේ සංසාරයක් නේ. නොවින්ද දුකක්. ඒ කියන්නේ සතර මහා අපායෙම අපි ඉඳලා තියෙනවා. අනන්තවත් පැහිලා තියෙනවා සංසාර ගමනේ.
හැබැයි අපි නොබින්ද එකම දේ තමයි නිවන කියන එක. ඒ නිසා අපි තාමත් සසරේ ඉන්නේ. ඒ පිළිබඳව හොඳටම අවස්ථාවන් මේ ශාසන සම්ප්‍රදාය තුළ ත්‍රිපිටකාගතව දක්වලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟින්ම හිටිය කෙනා ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ කොච්චර ළඟින්ම ඇසුරු කරාද කියන හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ ළඟින්ම උන්වහන්සේගේ සෑම ඉරියව්වකම අවධානයෙන් හිටියේ. ඒ අවධානය කොච්චරද කියනවනම් උන්වහන්සේ රාත්‍රියට පැය කීපයක් නිවෙක් ගත්තේ. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ කුටිය ආසන්නයේම තමයි වැඩ ඉන්නේ. සක්මනේ. මගේ බුදුරජාණන් වහන්සේට යම් වුවමනාවක් ඇවිල්ලා උගුර පෑදු සැනින් මම උන්වහන්සේ ළඟට යන්න ඕන. බලන්න කොච්චර ගෞරවයක් ස්නේහයක් තිබ්බද කියලා. නේ අපේත් ගෙදර වැඩ කරනකොට අපේ දරුවෝ එකපාරම කතා කරද්දී එනකොට කොච්චර සහනයක්ද නේ. තමන්ගේ සේවකයෝ ආයතන ප්‍රධානිය කතා කරනකොටම තමන්ගේ කාර්යයත් එක්ක ළඟට එනවා නම් කොච්චර සැහැල්ලුවත් සැනසීමක්ද. එහෙම නොවුනහම කොහොමද? ඒක තමන්ට හිතටත් එන කරදරයක්, වදයක්, ඒ වගේම තමන්ගේ තිබෙන සාන්තිමත් භාවත් නැති වෙන තැනට පත් වෙන දෙයක්. එතකොට ආනන්ද හාමුදුරු කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට එහෙම වෙහෙසක් දෙන්න හොඳ නැහැ. කතා කරන්න යම් තැනේදම මෙතෙන්ට යන්න ඕන. නිසා හැන්දට අවධානයෙන් හිටිය කෙනෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ. දවසක් දකින්න ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි මේ බුදුහාමුදුරුවෝ සිනහා පාල කරනවා. බුදු කෙනෙක්ම නිකන් hina වෙන්නේ නැහැ. ඒ සිනහවට ලොකු අර්ථයක් ගැඹුරක් ගැබ්බෙලා තියෙනවා. ඉතින් මේ ආනන්ද හාමුදුරන්ගේ ස්වභාවය තමයි එහෙම දෙයක් දැක ගමන් අහනවා ඇයි කියලා. භාග්‍යතුන් වහන්සේ මම දැක්ක ඔබ වහන්සේ සිනහසෙනවා. කරුණක් රහිතව නම් කොයි මොහොතකවත් ඔබ වහන්සේ hina වෙන්නේ නැහැ. ඔව් ආනන්දේ. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සිනහසුනේ ඇයි? ආනන්ද ඔබ දැක්කද මේ දැන් මෙතනින් ගියපු මීමැසි රංචු? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. දැන් බුදුහාරු hina වුණේ මීමැස්සු දැකලා. ඒ කලින් දැකලා නැතුවද? නැහැ. අපි නම් හිතන්නේ එහෙමනේ. මීමැස්සු දැකලා hina වෙන්න මුකුත් කාරණාවක් තියෙනවද? ඒයි අපි මේ පංචේන්ද්‍රයන් මූලික වෙච්ච දේෙන් විනිශ්චයන්ට එන නිසා. ඇහැට පේන දේෙන් අපි මයින් නිසා. එතනින් එහාට ලෝකයක් පැවැත්මක් ගැන අපි හිතන්නේ නිසා. ඒ බුදුරජාන් වහන්සේ සියලු ඥාන තින අනාවර ඥාණයෙන් දකින්නවා. පෙරවිසු කඳුමින දක්න ඥාණයෙන් දකින්නවා. අද මේ ඉන්න මීමැසි රංචුවේ ප්‍රධානියා අනිත් මීමැස්සෝ ගිය භවයේ කොහොමද කියලා. මීමැසි රංචුවේ දැන් ඉන්නේ කොතනද? ත්‍රිසංගත යෝනි. සතර අපායේ එකක්. දුගති සංඛ්‍යාත තලයක්. එතකොට දකින්න බුදුරජාන් වහන්සේ යමතුමනි මේ මීමැසි රංචුවේ ඉන්න මේ ප්‍රධානියා පෙර භවයේ කවුද? දෙදෙව් ලොවට අධිපති සක්‍ර දෙවිඳුන් මේ. ඈ සිනහවන කාරණාවක් නේ. කවුද හිටියේ? දෙදෙව් ලොවට අධිපති සක්‍ර දෙවි වෙලා හිටපු එක්කෙනෙක් තමයි දැන් මේ මීමැස්ස කරලා තියෙන්නේ. ඒ වගේම මේත් එක්ක ඉන්න අනිත් පරිවාරයේ පිරිස අර සක්‍ර දෙවියොත් එක්ක සුදම් සභාවේ හිටපු පරිවාර දෙවිවරු. දැන් හොඳම දේ අපිට කොහොමද කියලා තියෙනවා සක්‍ර භවය ලබන්න කරන්න ඕන පින පිළිබඳව. අහලා ඇති අප්පමාදේන මගවා දේවානං සෙට්ටතං ගතෝ. ධම්පදේ තියෙන ඕන. අප්‍රමාදී ගුණ වඩලා සත්වත පද පුරලා ප්‍රජාව වෙනුවෙන් මහා කටයුතු කරන්න ඕන. ඒදලු මම්මාවත් එතකොට අම්බලා මදි මේ මිනිස්සු වෙනින් කරන ප්‍රජා සත්කාර බොහෝමයක් කරලා තමයි එවැනි සත්වත පද පුරලා මව් දෙමව්පියන් පෝෂණය කරන එක, පොඩි කරුණකදීවත් කිපෙන්නේ නැති එක, සාන්ති ගුණ වඩන එක, මෙහෙම මහා පින්කම් කරලා තමයි ඒ කෙනෙක් සක්විති රාජ්‍ය ලබන්නේ. සක්‍රාජ්‍ය ලබන්නේ. සක්‍ර දෙවිවරපත් වෙන දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ භාවයටපත් වෙන. ඒකට එහෙම පින් කරපු කෙනෙක් තමයි මේ මොකදලා තින්නේ. අද අතොරක් නැතිව ඒක කෙලින්ම මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉඳලා නෙමෙයි ගිහින් තින්නේ මෙයා. අර සක්‍ර භවයේ කුසලයේ පින අවසන් වෙනකොටම චුත්සිත වෙන්නේ කොහෙටද? අර දුගතියට. සසර පිළිබඳව බලන්නකෝ.
ඒතර කියනවා ආනන්ද මම සිනහා වුණේ මෙන්න මේ කාරණා නිසා. සක්‍ර භවයෙන් උදම් වෙලා හිටිය මේ අය පිනක් දහමක් වෙනුවෙන් වෙහසුන් නැතු අද මෙන්න දුගති සංඛ්‍යාත ලෝකයක ඉන්නවා. එහෙනම් සංසාරේ පිළිබඳව දේශනා කරන මේ ධහම ඔබට මටත් ඔයදයි නෙමෙයිද? අපි කොච්චර කොහොම හිටියා අපේ අවසාන චිත්තේ කොයි වගේ වේද කියන එක පිළිබඳව අපිට හිතන්න වෙන්නේ කොහොමද? අපි කල් ක්‍රියා කරන කල් ක්‍රියා වෙන්නේ ජීවත් වෙන විදිහත් එක්ක. ඒතකොට අපිට අවසාන මොහොතේ හොඳ චේතනාවක් එන්න නම් ජීවත් වෙලා ඉන්නකම් හොඳ චේතනා හිතවල තියෙන්න ඕන. ඒ නිසා බුදුහාම දේශනා කරනවා මෙන්න මේ දහම තමයි ඒතන හදලා දෙන්නේ. ධර්මයේ තමයි චේතනා මනුෂ්‍යයාගේ ඇති කරන්නේ. නැත්නම් අපිත් කොයි වගේද? දැන් බලන්න වෙනත් දර්ශනවල වෙනත් මිනිස්සු ආගමක් දහමක් අදහන් නැති යාගේ ජීවිත කොහොමද බලන්න. අම්මා තාත්තා ගැන අඳුරන්නේ. සහෝදර සහෝදරිය අඳුරන්නේ. ගුරුවරු අඳුරන්නේ. සමාජ ජීවත් වෙන විදිහ දන්නේ. කතා බහ කරන විදිහ දන්නේ. නේද? හැබැයි අපිට පොඩි කාලේ ඉඳන් ලැබිච්ච ආభాසෙත් එක්ක අපි දන්නවා කොහොමද හැසිරෙන්න ඕන කියලා. ධර්මයෙන් ලැබුණු ආభాසෙත් එක්ක අපි දන්නවා වැඩිට සලකන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ ධර්මයෙන් තමයි මිනිස්සෙක් හොඳ තැනකට අරගෙන එන්නේ. එතකොට මේ දහම අර බුදුරජාන් වහන්සේ පෙන්ලා දුන්න විදිහට සසර කියන්නේ එක ක්ෂණයකින් සැප දුක තීරණ දෙයක්. සක්‍ර භවයේ හිටපු කෙනා ඔන්න ඊළඟට ඉන්නේ කොහෙද? දුගතියක. මේක පෙන්ලා දෙන්නේ බුදුරජාන් වහන්සේ. මොකෙන්ද? මෙන්න මේ දහම. එතකොට අපි අද විශේෂයෙන් සමරන්නේ වෙසක් පුන් පොහොය දවස. වෙසක් පොහොය නිමිති කරගෙනයි මේ කටයුතු කරන්නේ. ඒ ඇයි? මේ දහම විවර කරන්න අපේ බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරික මහා දුක් විඳා. සිත තමයි මේ හැමදේම. සිතේ තමයි මේ හැමදේම අපි නිර්මාණය කරගන්නේ. සකස් කරන්නේ ගොඩනගන්නේ. එහෙනම් සිත කියන දේ ශක්තිමත් නම් සිත කියන දේ අපි ඉගෙන ගත්තා නම් අවබෝධ කරා නම් අන්න එතන තමයි අපි ලෝකෙ දැනගත්ත වෙන්නේ. එමෙතුමා අන්න එතන තමයි අපි ලෝකේ පාලනය කරා වෙන්නේ. ඒකට ඕක අවබෝධ කරගන්න අපේ බුදුහාමුදුරුවෝ කල්ප ගණනාවක් අපේ නිසාම සංසාර දුක් විඳා. ලෙහෙනියක් වෙලා ඉන්න කාලේ මනුෂ්‍ය භවයක් වෙනුවෙන් පින් කළා. ඊට පස්සේ මනුෂ්‍ය භවයේ ස්ත්‍රියක් වෙලා ඉන්නකොට පුරුෂාත්මයක් වෙනුවෙන් පින් කළා. පුරුෂ භවයක් ලබාගෙන බුදුරජාන් වහන්සේලා බොහෝමයක් හමුවෙහි දැකලා මනෝ ප්‍රනිදාය පිරුවා. මට බුදු වෙන්න ඕන කියලා. වාග් ප්‍රනිදාය පිරුවා. තමන්ගේ මව් අර මහා සාගරයේ කර තියාගෙන පේනලා අම්මගෙන් විවරණ ගත්තා. එහෙම ඇවිල්ලා දීපාංකර පාදමූලෙදී නිවන් දකින්නට පින් තියෙනකොට නිවන් අවබෝධ කරගන්නට සසර මඟ නවත්තන්නට පුළුවන්කම තියෙනකොට සුමේද තවුස්ව අර මඩ වගුර එරුදියෙන් සකස් කරලා බුදුහාම වඩම්මන්න පුළුවන්කම තියෙනකොට දහඩිය මුගුරු හලමින් අර මඩ වගුර සකස් ගන්න වෙහෙසුණා. වෙලා මදි වෙලා බුදුරජාණන් වහන්සේ දීපාංකර බුදුහාමුදුර වඩිනකොට අර මඩ ගොඩේ ඒ දණ්ඩක්සේ වැටිලා ඔබ වහන්සේ මඩ පා ගන්න නැතුව මගේ උඩින් වඩින්න කියලා ආරාධනා කරා. අන්න ඒ වෙලාවේදී නියත විවරණ ගත්තා. අනාගතයේ ගෞතම නමින් බුදු වෙන්නේ මේ සුමේධ තාපසයා. එදා ඉඳන් අර පාරමිතා 10 නොඑක් ආත්මවල පූර්ණණය කරගෙන විදිල්ලා. ඒකත් නෙවෙයි පාරමිතාවය, උපපාරමිතාවය, පරමත්ත පාරමිතාවය. දානය කියන්නේ මොකක්ද? තමන් සන්තක දෙයක් තවත් පිරිසකට දෙන එක දීම. හැබැයි ඒ දීම නිවර්දිව දානයක් වෙන කොහොමද? ආයේ ගැන අදහසක් අපේක්ෂාවක් තියෙන්න බෑ. මම යමක් දුන්නා නම් දුන්න කෙනා ලැබුව කෙනා ස්තුතියි කියලාවත් දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ කියනවා. සිනහවකින් තරම් මට සංග්‍රහ කරා කියලා හිතන්න හොඳ නැහැ කියනවා. අන්න එහෙම දෙන්න පුළුවන් අන්න ඒක තමයි දානය කියලා කියන්නේ. සත්පුරුෂයා සිනහසෙයි සත්පුරුෂයා පසු උපකාර කරයි ඒක වෙනම දෙයක්. හැබැයි බලාපොරොත්තු වෙන හොඳ අන්න එහෙම දෙනවා නම් අන්න ඒකයි බෝසත් දාන පාරමිතාව වෙන්නේ. අපිට හිතන්නට බැරි විදිහට බුදුහාමුදුරු දන් දුන්නා. බෝසතාණන් වහන්සේ කාලේ. අපිට පුළුවන් ද මන් ගේ දොල ඇරලා දාලා
කැමති කෙනෙක් කියලා කැමති දේ කරා යන්න. ගබඩා වැරලා දාලා රන් කහුන් නැති තරම් අරන් යන්න. බැංකු පොතේ පාස්වර්ඩ් එක දීලා කැමති තරම් ගන්න කාඩ් එක දීලා. පුළුවන් අපිට. අර මැසේජ් එකේදී බලනවා කීයක්ද දරන් තියෙන කියලා. නේ? හරි අමාරුයි එහෙම. ඒ තැනට හිතරන් දන් දෙනවා කියන්නේ. ඊළඟට තමන් වහන්සේ ඇස් ඉස් මස්ලේ දන් දුන්නා. තමන්ගේ ප්‍රිය බිරිඳ ස්වාමි භාර්යා දරුවෝ දන් දුන්නා. වෙස්සතුරුදා හරිම කේදනීය සිතුවිල්ල. හිතේ මහා වේදනාවක් තියෙනවා මේ මගේ දරුවෝ මේ මගේ බිරිඳ කියලා. හැබැයි ඒ වේදනාව වහගෙන මොකෙන්ද? දාන චේතනාවෙන්. යෝජක බමුණ ගැන දන්නවා. දරුවන්ට යහපතක් වෙන්නේ නැහැ. දුකක් වේදනාවක් වෙන්නේ. හැබැයි බෝසතාණන් වහන්සේ වෙස්සන්ත රජතුමා මේ වේදනාව ඔබ වගේ දරුවෝ දහස් ගණන් මට සංසාරයෙන් මුදවන්නට පාරමිතාවක් වෙන්න ඕන කියලා මහා පරිත්‍යාගයකින් තමයි එහෙම දන් දුන්නේ. එහෙම දන් දීලා ඇවිල්ලා තමයි මේ අපි අද සමරන 2564ක් වෙච්ච වෙසඟ සමරන දවසක ඊට පෙර බුදුරජාණන් වහන්සේ වෙසක් පොහොය දවසේදී සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වෙන්නේ. ඒකත් හරිම ආශ්චර්යයි. මව් කුසින් එනකොට සිහිල් දියෙන් උණු පැනින් දෝවණය වෙලා පිළිගන්නේ බ්‍රහ්මයා දෙවිවරු. ඊළඟට පා තබලා සත් පියවරක් ඇවිදලා අපේ බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ අග්ගෝ හමාස්මි ලෝකස්ස ජෙට්ටෝ හමාස්මි ලෝකස්ස මම ලොවට අගවමි මම ලොවට දෙටු වෙමි. මේ මගේ අන්තිම උපතයි. මෙතනින් එහා මගේ භවයක් ඇත්තේ නැහැ කියලා මහා උදන් අනලා කෙටි කාලෙකදීම ලෝකයේ තියෙන සියලු ශිල්ප ශාස්ත්‍ර රාජකුමාරයෙක් විදිහට උගතිතු සියලු ශිල්ප ශාස්ත්‍ර වේද වේදාංගයන් ඉගෙනගෙන ගිහි බන්ධනයත් සිද්ධ කරගෙන ජීවිතයේ මිනිසෙක් විදිහට ඒ කාලේ විඳින්න පුළුවන් ඉහළම සම්පත් තුන් ඍතුවට පහයවන් තුනක් ඇසට සනසෙන්න ඇස සරසන්න නිතර නැටුම් ගැයුම් කන සරසන්න නිතර වැයුම් ගැයුම් මොනවද අවශ්‍ය දේවල් හිතන පමණින් තමන්ගේ ළඟට දැසි දස්සන් සංසාරේ පුරාවටම තමන් එක්ක ආදරයෙන් ආපු ඒ වගේම චන්ද කින්න ජාතිකෙදි පවා තමන්ගේ ප්‍රතිවෘතා බලයෙන් සුවපත් කරපු සසර පුරාම එකට ආපු පුරුදු ඇමෙනි කෙනෙක් ප්‍රිය භාර්යාවක් පින්වත් දරුවෙක් මේ ලෝකෙට ආපු දවසේදී ඒ හැම කෙනෙක් දිහා බලලා මේ සසර පිළිබඳව හොයන්නට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා. සා අවුරුද්දක් මහා දුකක් ඉඳලා දුෂ්කර ක්‍රියා කරලා මේ වෙසගේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත් වෙලා පින්වත්නි උන්වහන්සේ අනුන් වෙනුවෙන් හැම මොහොතක්ම වැය කරා. දවසකට පැය දෙකක් පමණ කෙටි කාලයක් විවේකී අරගෙන අනිත් හැම වෙලෙම උන්වහන්සේ වැඩ කළා. ඔබ අපි වගේ නෙවෙයි. මනුෂ්‍යයන් වෙනුවෙන්, දෙවියන් වෙනුවෙන්, බ්‍රහ්මයන් වෙනුවෙන් කාලෙ වෙන් කරලා උදව් උපකාර අවශ්‍ය වෙන්නේ කවුද එතෙන්ට සොයාගෙන ගිහිල්ලා ධර්මයේ පිහිට පිරිසන අවශ්‍ය කාටද එතන සොයාගෙන ගිහිල්ලා අපිත් මේ බුද්ධ භූමියක් විදිහට තුන් වතාවක් උන්වහන්සේගේ පාදස්පර්ශ ලැබුවා. එහෙම බුද්ධ කෘත්‍ය කරලා මේ වෙසඟ සමරන මොහොතේදී එවැනි දවසක උන්වහන්සේ අවසාන මොහොතේ හරි දැන් මට වෙහෙසයි වා පස්සේ එන්න කියලා එහෙම නැත්නම් දැන් මේ පිරිනොම් පාන වෙලාවේ මොන ප්‍රශ්නද කියලා සුබද්ද එළෙන්නේ නැහැ. සුබද්දගේ ප්‍රශ්නේ විසඳුවා මරණ මංචනයේදී පිරිනොම් මාන මංචනයේදී. ඒකල ඒ වෙලාවෙත් ධර්මයෙන් සංග්‍රහ කරලා උන්වහන්සේ පිරිනොම් පෑවේ. එතකොට ශාස්ත්‍රවරයෙක් විදිහට මේ වෙසඟේ අපිට ලොකු පණිවිඩයක් දෙනවා. මේ ලෝකයේ පහළ වෙච්ච සියලු විදග්ධයෝ අතර දැනුමුතුකම් තියෙන අතර ප්‍රඥාවන්තයන් අතර බුදුරජාණන් වහන්සේ අසම සමයි. උන්වහන්සේට හසු නොවුණු දෙයක් ඇත්තේ නැහැ. උන්වහන්සේ
ස්පර්ශ නොකළ දෙයක් ඇත්තේ නැහැ. උන්වහන්සේගේ දර්ශනය අපි පාවිච්චි කරනවා නම් අපේ ජීවිතේ හැම මොහොතකටම බුදුහාමුදුරු කියපු ධර්මයේ තියෙනවා උත්තර. හැම ගැටලුවකටම ධර්මයේ තියෙනවා උත්තර. දේශපාලනයට, ආර්ථිකයට, සමාජීය පැවතුම් වලට, පෞල් ජීවිතයට, ළමා කාලෙට, තරුණ කාලෙට අපිට බුදුහාර කොතෙන්දිවත් මුකුත් නොකීවා කියලා තැනක් අයින් කරන්න ජීවිතේ නැහැ. අතීත රජදරුවෝ ඒකයි හැම මොහොතකම මේ බුද්ධ දර්ශනයේ හැම අවස්ථාවක ගැටළු වෙච්ච වුණාම භාවිතයට ගත්තේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ කොසල් මහ රජතුමා නිතර බුදුහාර හම්බෙන්න යනවා. කොසල් මහ රජතුමා නිතර හම්බෙන්න ගිහිල්ලා ගෙදර ප්‍රශ්නයක් වුණත් එකක් කතා කරනවා බුදුහාරත් එක්ක. මල්ලිකා දේවිය පොඩ්ඩක් නුරුස්සන ගත්තේ තිබුණා ඒකත් ගි බුදුහාරත් එක්ක කියනවා. වයිතුනහස අද මෙහෙමයි මල්ලිකාව. ඇයි එහෙම වෙන්නේ? දවසක් පිය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. උතින්ද කියවෙනවා. දැන් ආදරය කරන දෙන්නේ හරි කැමතිනේ තමන්ගේ ආදරේ අහගන්නනේ. ස්වභාවය එහෙමනේ. දැන් කොසල් රජතුමාත් ඔන්න සඳළුතලයේ ඉහළටම ගිහිල්ලා මල්ලිකා දේවිය ඉන්නකොට ගිහිල්ලා අහනවා ප්‍රිය දේවිය ඔබ මේ ලෝකේ ගොඩාක්ම ආදරේ කාටද? මල්ලිකාවත් නුවණ තියෙන කෙනෙක්නේ. මල්ලිකාව කල්පනා කරලා කියනවා රජතුමනි මම ගොඩක්ම ආදරේ කැමති ප්‍රිය මට. දැන් මේ අහන්න ගියේ මොකද්ද? මේ අහගන්න ගියේ රජතුමනි ඔබතුමාන්ට තමයි මම ගොඩක්ම ආදරේ ප්‍රියයි කියලානේ. හැබැයි කිව්වේ මොකද්ද? මට තමයි මං ආදරේ කියලා. දැන් රජතුමාට ඒක තේරුම් ගන්න පුළුවන් වාතාවරණයක් එතන තිබ්බේ නැහැ. මොකද බලාපොරොත්තු වෙන දෙයක් නිසා. ඊට පස්සේ ගිහිල්ලා ওই ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන දැන් බුදුහාර හම්බෙන්න ගියා මහානා බුදුරයන් වහන්සේගෙන්. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් වුණා. මේ මල්ලිකා දෙවි මෙහෙම කිව්වා. ඇයි එහෙම කියන්නේ? අනේ වෙලාවේ බුදුරයන් වහන්සේ ඇත්තටම පෙන්වා දෙනවා මේ ලෝකේ හැමෝම Tamanට තමයි ගොඩක් ප්‍රිය කියන එක. අපි අනිත් අය භාවිතා කරන්නේ ප්‍රයෝජනට ගන්න මොකක් නිසාද? Tamanට ප්‍රිය නිසා. දැන් අපි කෙනෙක් මියදුනහම හඬන්නේ එයාට මම නැතුව දුකයි කියන එක නිසා නෙවෙයි මට ඔයා නැතුව දුකයි කියන එක නේ. කෙනෙක් වෙනුණා අපි දුකටපත් වෙන්නේ එයාට මන් නැති නිසා දුකක් ඇති වෙයි කියලා නෙවෙයි මට ඔයා නැති නිසා දුකක් ඇති වෙයි කියලා. ඒ නිසා මොකක්ද එනම් පෙන්වන්නේ? තමන් වෙනුවෙන් තමයි ලෝකේ ගොඩනගා ගන්න. ඒ ඇයි තමන්ට ප්‍රිය වෙච්ච නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන අපිට ජීවිතයක මේ සිත මනාව දියුණු කරන්න ඕන වටපිටාව. ජීවිතයක ආධ්‍යාත්මික සංවර්ධනයක් නැත්තම් මිනිසෙක් විදිහට ගොඩනගු ධර්මතාවන් නැත්තම් ඒවා හරියට පුස් ජීවිතය වගේ. මලවුන් වගේ. එතකොට බුදුහාම දේශනා කරනවා අපේ ගිහි ජීවිතයක දියුණුවට අවශ්‍ය කරන කරුණු. ඒකේන භෝගේන භුංජේය දීකම්මං ප්‍රයෝජය. බුදුහාම දේශනා කරනවා අපි හොයන දෙයින් හතරෙන් එකක් ආහාර පාන ආදී මූලික අවශ්‍යතා ටිකට. තව එකක් ඒ ප්‍රයෝජනේ සඳහා. ඊළඟට දෙකක් මොකටද? නැවත ආයෝජනය කරන්න. කරන රැකී ආරක්ෂා වෙන්න පුළුවන්, වෙලෙලඳා වෙන්න පුළුවන්, ගොවිතැන්පත වෙන්න පුළුවන්, කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්. කොටස් දෙකක් එන ආදායමෙන් නැවත යොදවන්න ඕන. එකක් නිදන් කරලා තියන්න ඕන. ආපදාසු භවිෂති. දැන් අද බේන මේ කාලෙනේ අපේ ලෝකයේ මිනිස්සු සල්ලි හෙව්වා නේද? Tamanට අවශ්‍යතාවන්ට වඩා වියදම් කරා ඉතුරුවක් කරගත්තේ නැහැ. සමහරට ඔන්න දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? එකපාරටම ව්‍යසනයක් ආවා. හැමෝම අසරණයි. දුප්පතා පොසතා කියලා නෑ. හැමෝම අසරණ වෙනවා. ඇයි? අර ආපදාසු භවිෂති අන්න බුදුදහමේ තියෙන දේ ආපදාවක් එද්දි හොල්ලන්නේ නැති ධනයක් තියන් හිටන දවස්වල මේ දවස් ටිකේ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඒ ආර්ථික ක්‍රමවේද බාන කොච්චර කාලෝචිතද කියලා. කාලිකද කියලා. කොච්චර හෙව්වත් 25% අනිවාර්යයෙන්ම ඉතුරුවත් වෙන ආපදාවට.
මොන වගේ වෙයිද දන්නේ. එතකොට ඒ අපේ ආර්ථික සැලැස්ම. ඒ කියන්නේ වෙනම කියන්නේකුත් වෙනම බණක් කියන්නේ. ඊළඟට අපේ බුදුහාම දේශනා කරනවා අපි සමාජ නොයෙක් කොටස් දිනවනේ. කුඩාම ඒකකයේ තමයි පවුල කියලා කියන්නේ. පවුලේ ප්‍රධානියා ස්වාමියා, පියතුමා. ඊට පස්සේ ගම, ඊට පස්සේ නගර. එතකොට මේ පාලන තන්ත්‍රය තුලත් දියුණුවට පාලක පාලිත දෙපාර්ශ්වයේ දියුණුවට දේශනාවක් තියෙනවා. ඒ තමයි දසරාජ ධර්මය. අද මාතෘකා කළේ ඒක. ඔන්න මේ කරුණු 10න් සමන්වාගත නම් නායකයා ප්‍රධානියා අන්නේ ජීවිතය ඒ නායකත්වය කාටවත් සොලවන්න පුළුවන්කම නැහැ. ඒ පාලනය කාටවත් පිරිහීමටපත් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නායකත්වය කාටවත් විනාශ කරන්න පුළුවන්කමක් නැහැ. මොකද්ද කරුණු 10? බුදුන් වහන්සේ දේශනා කරනවා දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝධං අවිහිංසංච කන්තිච අවිරෝධනං. මෙන්න මේ කරුණු 10. අපි එකින් එක ටිකක් විමසමු. දානය එක දානංච දන් දෙන්න ඕන. මෙතන දන් දෙනවා කියන්නේ මොකක්ද? පාලකය, ප්‍රධානිය මෙතන දන් දෙනවා කියන්නේ. ඒක සාමාන්‍ය ගෙදර වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කර්මාන්තශාලා වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දේශපාලන ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. රටේ ජනාධිපති වෙන්න පුළුවන්. ඒ ප්‍රධානියා දානය ප්‍රගුණ කරන්න ඕන කියනවා. දන්සල් දෙන එක නෙවෙයි මෙතන කියන්නේ. මෙතන දානෙදි බුදුහාමුදුරු දේශනා කරන්නේ දියුණුවට මොකද්ද? හැම මොහොතකම තමන්ගේ ප්‍රජාවගේ තමන් විශ්වාස කරන් ඉන්න කෙනා ඒක පක්ෂද විපක්ෂද කියලා නැහැ. ඒ හැම කෙනාටම අවශ්‍ය කරන මූලික ආහාර පාන නිවාස ආදී මූලික දේට අවශ්‍ය වපසරිය හදලා දෙන්න ඕන. ඒට අවශ්‍ය කරන පහසුකම් ටික සකස්. ඒ කියන්නේ තමන් ගිහිලා ගෙවල් හදලා දෙන එක නෙමෙයි මෙතන කියන්නේ. එතෙන්ට අවශ්‍ය කරන වටපිටාව නීතිමය පැත්ත, ඒ වගේ මේට අවශ්‍ය කරන පහසුකම් ටික, ඊට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙන්න ඕන. ඒ වගේම තමයි ඊට අවශ්‍ය කරන ප්‍රාග්ධනය යොදවන්න ඕන. සකස් කරලා දෙන්න ඕන. ඊළඟට දිලින්දන් මුදවා ගැනීමට යම්කිසි ක්‍රම ශිල්ප වැඩ ශිල්ප සකස් කරන්න ඕන පාලකයා. ඒ වගේම තමයි ඒ ජනතාව දුක් විඳින අවස්ථාවලදී මේ වගේ අවස්ථාවලදී අපි ඒ අයගේ දුක් ගැන පිළිබඳ කරුණාවෙන් බල දෙන්න පුළුවන් දේ දෙන්නට ඕන. ඒ වගේම තමයි අපිට කවදාකවත් පාලකයෙක් වෙන්න පුළුවන්, නායකයෙක් වෙන්න පුළුවන්, අපිට හැමෝගෙම ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක ප්‍රායෝගික නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාලිත පිරිස, ඒ කියන්නේ පාලකයා යටතේ පාලන වෙන පිරිස කල්පනා කරනවා නම් අපේ නායකයා අපිට හැමදේම දෙන්න ඕන කියලා ඒක මෝඩකම. හැබැයි නායකයාට පුළුවන් මොකක්ද? වැඩපිළිවෙලක් සකස් කරන්න ඒ හැමෝටම දෙන දේ. රැකියාව උත්පාදන අවස්ථා ඇති කරන එක. බුදුහාම දේශනා කරනවා පාලකයා අන්න දානයක් විදිහට කරන්න ඕන. අර ඒ අයට අවශ්‍ය කරන යහපත් සාර්ථක සංවර්ධනයක් වෙනුවෙන් ක්‍රම උපායන් පාවිච්චි කරන එක. අලුත් රැකියා අවස්ථා උත්පාදන වැඩපිළිවෙලක් සකස් කරන එක. ඒ මගින් මොකද වෙන්නේ? දිලිඳු බව තුරන් කරන්න පුළුවන්. ඒක තමයි දානං කියලා බුදුහාම තින් දක්වන්නේ. ඊළඟට තමයි දානං සීලං සීලය. නායකයා හැම වෙලේම පූර්වදර්ශයක් වෙන්න ඕන. ඔහු අනුගමනය කරන පිරිසට ලොකු හැඟීමක් ඇති වෙන කෙනෙක් වෙන්න ඕන. විශ්වාසයක් ගොඩනගෙන කෙනෙක් වෙන්න. විශ්වාසයක් ගොඩනගෙන මොකක්ද වෙන්න ඕනේ? සදාචාර සම්පන්න ප්‍රතිපත්තිගරු කෙනෙක් වෙන්න. තමන්ගේ ප්‍රතිපත්තීන් තුල දුරනාත්ම භාවයක් තියෙන්න ඕන. නායකයා ඒ ප්‍රතිපත්තිගරුකව ඉන්න එක ඒ නායකත්වය රැකෙන්න, ඒ නායකත්වය දියුණු වෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ තමන් සිල්වත් වෙමින්, තමන් ගුණවත් වෙමින්, තමන් ආදර්ශවත් වෙමින් කටයුතු කරන එකත් පිරි නොහෙන නායකත්වයේ ලක්ෂණයක් විදිහට බුදුහාමුදුරු කියනවා. එතකොට මිනිස්සු විශ්වාස කරන එකත් එක්කනේ. බලයට එනකොට, ඒ වගේම ඉදිරියට එනකොට මේ කෙනා තමයි හොඳම කෙනා.
සමාජය තුළ පිළිගන්න තනක් ඇති වෙන්නේ ඒ සදාචාර සම්පන්න ප්‍රතිපත්තිකරුක භාවයෙන්. ඊළඟට පරිත්‍යාගං දානීය කියලා එක්කුත් තියෙනවා පරිත්‍යාග කියලා එක්කුත් තියෙනවා නේ. පරිත්‍යාග කියලා කියන්නේ මොකක්ද? පරිත්‍යාග කියලා කියන්නේ තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය, දැනුම, හැකියාව මේ දේවල් ප්‍රජාව වෙනුවෙන් කැප කරන්න පුළුවන්කමක් තියෙනවා. බලයට ඇවිදින්නලා එහෙම නැත්නම් නායකයෙක් බවට පත් වෙලා ඊට පස්සේ තමන්ගේ කාර්යයන් විතරක් කරගෙන ඉන්නවා නම් ඒක න ะ අන්න පරිත්‍යාග කියන දුන ධර්මේ නැති. අනේදුර කියන බුදුරජාණන් වහන්සේ පරිත්‍යාගය කියන ගුණයත් නායකයෙක්ගේ දියුණුවට හේතු වෙනවා. තමන්ගේ කාලය, ශ්‍රමය ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන කෙනෙක් බවට පත් වෙන්න කියලා කියනවා. ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ අජ්ජවං මජ්ජවං තපං පරිත්‍යාගය කරන්නත් ඕන, දන් දෙන්නත් ඕන, සීලවන්ත වෙන්නත් ඕන, ඒ වගේම අජ්ජවං. දැන් ඔබතුමාට ඇති හොඳ අත්දැකීම්. වැඩ කරන් යනකොට එක එක්කෙනා එක දේවල් කියනවනේ. මෙහෙම කරන්න ඕන, මෙහෙම හොඳයි, මෙහෙමයි. නේද? හැබැයි එහෙම කියලා හැමෝම කියන දේවල් කරලා හරියනවද? එහෙම හැමෝමගේ වචනයට ආවනතුනොත් ඒකත් දුර්වලකමක් නායකයෙක්. අජ්ජවං කියලා කියන්නේ ඍජු බවක් තියෙනවා. උපදේශ අනුශාසනා ඒවි. හැබැයි ප්‍රතිපත්තිකරුක නායකයා තුළ ඍජුව තීරණ ගන්න බවක් තියෙනවා. ගැටලු වෙනකොට ඒ කියන්නේ ඕනවට වඩා නම්මිශීලී වෙලා බෑ. ඒක පිරිහෙන ලක්ෂණයක් වෙනවා. සොයා බලා කරුණ විමසලා ඇත්තද නැත්තද බලලා තමන් ගන්න තීරණේ අවසාන තීරණය වෙන්නේ. නායකයා ගන්න තියෙන අවසාන තීරණය. ඒතකොට මේ නායකයා ඒ තීරණය ඍජුව ගන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන්, එහෙම ගන්න හේතු දක්වන්න පුළුවන් පෞරුෂයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි මජ්ජවන් ඍජු වෙනවා වගේම නම්‍යශීලී වෙන්නත් ඕන කියනවා. සමහර දැන් තියෙනවා අපිට වෙන කෙනෙක්ගේ දේවල් අහන්න වෙන. ඒ තැනදී අපි අර අනවශ්‍ය දඩබ්බරකමක් පෙන්නුවොත් එහෙම, අනවශ්‍ය ඍජුභාවයක් පෙන්නුවොත් එහෙම අන්න ඒකත් පිරිහීමට හේතුවක් වෙනවා. එහෙනම් ආරක්ෂාව වෙනුවෙන්, දියුණුව වෙනුවෙන්, නායකත්ව වෙනුවෙන් අන්න නම්‍යශීලී භාවයත් හේතු වෙනවා කියලා කියනවා. ඊළඟට තමයි තපස. තපස කියලා කියන්නේ අපි නිතර අහන්නේ මේ තපසද? ඒ කියන්නේ සියලු සම්පත් අතහැරලා වනගත වෙලා තාපස ප්‍රෝජ්ජාවල බන්නේ නෙක නෙවෙයි. මෙතන තපස කියලා කියන්නේ අපි ජීවිතය තුළ අනවශ්‍ය විදිහට පංචකාමයන්ට ලොල් නොවෙන බව. නායකයා කොයි මොහොතකවත් සුරා, සූදු, ස්ත්‍රී ලෝලිත ආදී පිරිහීමට හේතු වෙන දේවල් වලට ලොල් වෙනවා නම් ඒක බෑ. තපස කියලා කියන්නේ තැපීම, තැවීම, කෙලස් තවන එක. ඒ කියන්නේ අනවශ්‍ය පුරුදු වලට නොගොස් තමන්ගේ ජීවිතය දමනය කර ගන්න ඕන කියලා කියනවා නායකයා. එතකොට තමයි පූර්වාදර්ශය සාර්ථක එකක් බවට පත් වෙන්නේ. අජ්ජවං මජ්ජවං තපං ඍජු වෙන්න ඕන, ඒ වගේම මෘදු වෙන්න ඕන, තපස් ගුණ ඇති කෙනෙක් වෙන්න ඕන. ඊළඟට අක්‍රෝධං. අක්‍රෝධය කියලා කියන්නේ මේ ජීවිතය තුළ අපිට පක්ෂවම කතා කරන අය මිදිද හැමෝම. අපි ගන්න තීරණ, අපි ගන්න යෝජනාත් එක්ක කැමති අය මිදිද අපිත් එක්ක. නෑ නේ. මොන දේ කරන්න ගිය සමහරලාට ඒකේ හොඳ පැත්තට වඩා, ඒකේ ප්‍රායෝගික තලයට වඩා අනිත් පැත්ත බලන අය වැඩිනේ. ඕවහම පුළුවන්ද? එයාවහම කරයිද? ඕවා සාර්ථක වෙන දේවල්ද? එහෙම කියලා ඉන්න පිරිස් ඉන්නවා. සහයෝගය නොදෙන පිරිස් ඉන්නවා. හැබැයි ඊළඟට නායකත්වයේ අපි ලැබුණු දවසට ඒ අයට අක්‍රෝධ නොකරන්න ඕන. පරිගැනීම් වලට නොයන්නට ඕන. එයින් පුළුවන්කමක් නැහැ නායකත්වයක් ගොඩනගා ගන්න. බුදුහාමුදුරු කියන්නේ ඒ අයටත් තමන්ගේ මෛත්‍රී කරුණාව දක්වන්න ඕන. අන්න එතකොට ඒ නායකයා දියුණු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි අවිහිංසංච. හිංසා ආදී ක්‍රියාවලින් දුරු වෙන්න ඕන. පරිගැනීම් වලින් වෙන් වෙන්න ඕන. අවිහිංසාව, මෛත්‍රී, කරුණාව, දයාව කියන එක නායකයාගේ හිත තුළ තියෙන්න ඕන. එහෙම
තිබුණොත් තමයි ඒ නායකත්වය හැම අතින්ම ඵලදායී වූ නායකත්වයක් බවට පත් වෙන්නේ. ඊළඟ කාරණාව අවිරෝධංච. අවිරෝධය කියලා කියන්නේ අපි රටක ගත්තාම පාලන පක්ෂයක් විපක්ෂයක් කියලා තියෙනවා. එතකොට ඔය දෙගොල්ල ගන්න තීන්දුව తీරනත් එක්ක පීඩාවටපත් වෙන්නේ පාලිත පක්ෂය. නේ? පාලනය වෙන පිරිස ප්‍රජාව. එතකොට සමහර තැන්වලදී අවිරෝධනීය කියන දේ තිබ්බේ නැත්තම් අන්න එතනත් ඒ නායකයා පිරීමටපත් වෙනවා. ඇයි පිරීමටපත් වෙන්නේ? පාලකයා Taman එක්ක ඉන්න අනිකුත් නායකයන් එක කටයුතු කරනකොට ඒ එන යෝජනාවලි එන මතවාදත් එක්ක සමහර වෙලාවට ප්‍රතිලාභ ලබන පිරිස හරියට අවබෝධ කරගන්න බැරුව හොඳ යෝජනාවක් Taman ප්‍රතික්ෂේප කරනවා නම් ඒ Tamanට ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරනවා නම් විරුද්ධ නම් ඒ අදහසට හැබැයි Taman ගන්න යෝජනාවෙන් වෙන්නේ වෙනත් හානියක් නම් හොඳ එකක් තියෙද්දි වෙන එකක් අරගෙන විරුද්ධ වෙලා ගත්තාම මොකද වෙන්නේ? ඒක පාලනයේ වෙන පිරිසට පීඩාවක්. එතකොට මොකද වෙන්නේ? නායකයා පිළිබඳව ගොඩනැගෙන මතය යහපත් මතයක් නෙවෙයි. නිසා තමන් අර නම්‍යශීලී ගුණයත් එක්කම එන යෝජනාවලින් එක්ක අවිරෝධන ගුණයක් තියෙනවා. එතකොට අන්න ඒ විදිහට සකස් වෙච්ච නායකත්වය තමයි ඒ දසරාජ ධර්මයන්ගෙන් පිරිපුන්ච නායකත්වය තමයි බුදුහාම දේශනා කරනවා. ලෝකයේ තුල හැම කෙනෙකුටම පාලක පාලිත පිරිස් වලට සැනසෙල්ල ගෙනාවේ. බුදුහාමී දේශනාව කරන්නේ ලෝකයේ තුල තිබුණු ඊ타ත්ම ශක්තිමත් පාලන තන්ත්‍රයක් පෙන්නලා. ලිච්ඡවි රජදරුවන් පෙන්නලා කිව්වේ. ලිච්ඡවි රජදරුවන්ගේ පාලනය ක්‍රමය පෙන්නලා තමයි බුදුහාම මේ දේවල් පෙන්වුවේ. මෙන්න මේ නිසා තමයි මේ අය දිනු වෙලා ඉන්නේ. ලිච්ඡවි රජදරුවන් කියමු හරි ලස්සන පිරිසක් කියනවා. වීදුරු වගේ. ඒ කියන්නේ අපි දකින වීදුරු වගේ පේන එක නෙමෙයි. හරිම ප්‍රියමනාපයි. දෙවියන් දැකලා නැත්තම් මහණෙනි මෙන්න දෙවියන් බලන්න කියලා ලිච්ඡවිත පෙන්නන්නේ. පෙර මහ කුසල් තිබුණු, මහ ලස්සනක් තිබුණු, ඒ වගේම හොඳ දැක්මක්, ගුණධර්මයක් තිබුණු පිරිසක්. ඒකට ඒ අය දසරාජ ධර්මයෙන් තමයි තමන්ගේ රට පාලනය කරේ. ඒ නිසා ඒ රටේ තුල නේද? දැන් අද වෙලාවේ සමහරට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කිව්ව සමහරට ප්‍රජාතන්ත්‍රවාදය නුනේ හැම කෙනෙක්ගේම යහපත වෙනුවෙන් වැඩ පිළිවෙලක් තියෙන්න බෑ. අද සමහර පොඩි පිරිසකගේ සුඛ විහරණයට වැඩි පිරිස දුක් විඳින බව පත් වෙලා තියෙනවා. ඇයි? මේ දසරාජ ධර්මය ප්‍රායෝගික තලයේ ඇත්තේ නැතිකම නිසා. හැබැයි මේ ධර්මතා ටික ජීවිතයට ගත්තනම් ඒ හැර වෙන ලෝකේ කිසිම දෙයක් නැහැ දියුණුවටපත් වෙන්න පුළුවන්. අපිට ඒක බුදුරජාන් වහන්සේ එමතුමා ආදර්ශයෙන්ම පෙන්ලා තිනවා. හිතන්න බලන්න ලෝකයේ නමක් රැඳපු පාලන තන්ත්‍රයක් කොහෙද තියෙන්නේ කියලා. විනාශ නොවන බුද්ධ රාජ්‍යය. අද උන්වහන්සේ ඇත්තෙත් නෑනේ. අද උන්වහන්සේ ලෝකේ ජීවමානව නැහැ. හැබැයි ඒ පාලන තන්ත්‍රය තාම ලෝකයේ තුල ස්ථායි. නායකයෙක් පුද්ගලයෙක් කියලා පෙන්නන්න නැති වුණා. ඒ ක්‍රමවේදය අද ලෝකේ තාමත් තියෙනවා. වසර 2564ක් ගත වුණත් අදටත් ඔබතුමා මේ බණ අහන්නේ ඒ බුදුරජාන් වහන්සේගේ පාලනයේ නායකත්වයට යටතේ. මම බණ කියන්නේ මෙතන ඉඳන් මට ඕන දේ නෙවෙයිනේ. ඒ නායකයා අපිට දීපු දේ. ශාස්ත්‍රවරයා අපිට දුන්න දේ. එතකොට අපිට ඒ නායකත්වය තුල ගොඩනැගිප්පු ආකල්ප තුලින් පිට යනවා නම් අපිට රැඳෙන්න පුළුවන්කම නැහැ. ගිහි ප්‍රජාවටත් එහෙමයි. බෞද්ධ කියන නාමය තුල ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ පාලන තන්ත්‍රයෙන් පිට පැනනවා. කොච්චර ලොකු ආධ්‍යාත්මික නායකත්වයක් බුදුරජාන් වහන්සේට තිබුණාද? ප්‍රායෝගිකලයේ තිබුණාද? මේ වෙසඟ අපිට දෙනවලු පණිවිඩයක්. ඒ තමයි ජීවිතයේ දියුණුව, ජීවිතයේ සතුට සැනසෙල්ල හොයන අපි තියෙන එකම සරණ මේ දහම. ඇයි? මම දේශනාව හමාර කරන එක නිතර භාවිතා කරන උපමා කතා මතක් කරන්නම්. කෙටියෙන් නමුත් බුදුරජාණන් වහන්සේ මේ කතාවෙන් පෙන්වන කරුණු 4ක් පිළිබඳව. එක ස්වාමියෙක් ඉන්නවා.
මේ ස්වාමියාට ඉන්නවා බිරින්දෑවරු 4 දෙනෙක්. මේ බිරින්දෑවරු 4 දෙනාගෙන් මේ ස්වාමියා ගොඩාක්ම ස්නේහවන්ත අර හිටපු 4 වෙනි බිරිඳට. කොහේ හරි යනවනම් එක්කගෙන යන්නේ යාව. ප්‍රිය සම්බන්ධයක්ද එක්කගෙන යන්නේ යාව. හඳුන්වලා දෙන්නේ යාව. ඕන හැම අවශ්‍යතාවම ඉටු කරන්නේ යාට. ඒ වගේම 3 වෙනි බිරිඳටත් අච්චරම නැති වුණා සැලකිල්ලක් ස්නේහයක් තිබුණා. ඊළඟට හිටියා 2 වෙනි බිරිඳ. මෙයාගෙනත් හොයලා බලනවා අර දෙන්න තරම් නම් හැබැයි නැහැ. හැබැයි මෙයා කොයි මොහොතකවත් Tamanගේ පළවෙනි බිරිඳ පිළිබඳව සිතුවේ නැහැ. උන්නද මලාද හිව්වේ නැහැ. කාලයත් එක්ක මොකද වෙන්නේ? ළමා, තරුණ, බාල, මහලුවම අපි ගිහිල්ලා අවසානයේ මේ අතපය වාරු නැතිව නේද? ඇස කන පේන්නේ නැතිව මේ වතුර විදුර අපිට අල්ලන්න පිටතනක් එනවනේ. ඒ වගේ මේ පුරුෂයාත් ඔන්න ජීවිතයේ අවසාන කාලේ අර ඇඳ මත ඉන්නකොට දැන් මෙයා මරණ මංචකේ. මරණයත් එක්ක පොර කනකොට අර බිරින්දරු 4 දෙනාම තුමා අර තන 4 වටේ ඉන්නවා. දැන් මෙයා පුරුෂයා අපිත් ලෙඩ වුණාම කොහොමද? කවුරු අපි ඇවිල්ලා බලනවා නම් කතා බහ කරනවා නම් නේ දයාව කරුණ දක්වන්න තමයි කැමතිනේ. ලෙඩ වුණාම බෙහෙත් ඕනෙත් නැහැ. කවුරු හරි ළඟින් ඇවිල්ලා ඉන්නවනම් නේද? ඒකින් අපි හොයන්නේ. එතකොට මෙයාත් දැන් බලාපොරොත්තු වෙන්නේ අර කට්ටියගේ ස්නේහය, ආදරය. 4 වෙනි එක්කෙනාගෙන් අහනවා. මා ප්‍රිය බිරිඳ ඔබ මට ආදරේද? ඔව් මම ඔබට ආදරේ. බිරිඳ උත්තර දෙනවා. එහෙනම් ඔබට පුළුවන් ද මාත් එක්ක යන්න එන්න? කොහෙද මේ යන්න එන්නේ කියන්නේ? මරණයට. ආදරේ නම් තමයි ඉතින් ඒවට මට එන්න නම් බෑ. දැන් ඉතින් හිතට මොකද වෙන්නේ? හරි වේදනාවක්නේ. ඊට පස්සේ හැරෙනවා කා පැත්තටද? 3 වෙනියා පැත්තට. සොඳුරිය. ඔබ මට ආදරේද? ඔව් මම ඔබට ආදරේ. එහෙනම් ඔබට පුළුවන් ද මාත් එක්ක යන්න? මෙයා ටිකක් අමුතු චරිතයක්. නේද? දැන් අර හැමතැනම එක්කගෙන ගිය එක්කෙනා ආදරේ කියලා ආවද? එනවා කිව්වද? නෑනේ. මම එන්නෙත් නෑ. මට බෑ ආදරේ තමයි. ඉතින් එහෙම කියලා මට පුළුවන් දෙන්න. ඈ මම ඉතින් ඔයා ගියා වෙන අතක් බලා ගන්නවා. අරට වඩා හරි වේදනාවක් මේකනේ. පියර් නිකන් උලකින් යනවා වගේ. අර එන්න බෑ කියලා තේක මෙයා කිව්වද? වෙන අතක් බලා ගන්න කතාවක් කියලා. දැන් අර මිනිස්සයාට අරක තවත් වේදනාවක්. බලාපොරොත්තු වෙන සැනසෙල්ල නෙවෙයි ඉන්නේ. මෙයා හැරෙන දෙවෙනියා පැත්තට. හැරිලා අහනවා සොඳුරිය ඔබ මට ආදරේද? ඔව් මම ඔබට ආදරේ. ඔබට පුළුවන් ද මාත් එක්ක යන්න? ආදරේ නම් තමයි එන්නත් මම මගක් දුර එන්න. සම්පූර්ණ ගමට මට ඔයත් එක්ක එන්න බෑ තනියම යන්න වෙයි. පොඩි සැනසෙල්ලකුත් එතන තියෙනවා. දැන් මේ මිනිස්සයා ජීවිතේ බොහෝ කාලයක් අවස්ථාවන් කැප කරපු 3 දෙනාම අහක බලනවා. ඉතින් මෙයා දැන් ආය අර පළවෙනි විදිහට හැරෙන්නේ නැහැ. හැරෙන්න මෙයාට හේතුවක් නැහැනේ. ඉන්නකම් හොයලා බැලුවේ නැහැනේ. ඒ නිසා මෙයා කල්පනා කරගෙන දැන් ජීවිතේ අර චිත්‍රපටියක් වගේ පරණ දේවල් ඔක්කොම පේන්න ගන්නකොට දැනෙනවා ඇඟිලි තුල් වලින් ඔළුව අත ගාගෙන කෙනෙක් කාණ්ඩ කළ යමක් කියනවා. අපේ මහත්තයා මං ඔයත් එක්ක යන්න එන්න. මේ කතාවේ ලොකු ගැප් වෙච්ච පරමාර්ථයක් තියෙනවා. මේ අපිටත් ඉන්නවා බිරින්දෑරු 4 දෙනෙක්. මෙතනිය බලද්දී දන්නේ කවුද මන් දන්නේ තැන 3 දෙනා කියලා නේද? 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා තමයි අපි ජීවිතේ තැනකට ගියාම දැන් බුද්ධිගතමයන් අහුවර විස්තරය ලියලා දෙන්න කියලා. අර මේක කොහොම කියලා අපි ටයිටල්ස් ටික තියෙන්නේ. ඕවා ටික. නම්බුනාම, නිලතල, බලය ඔය ටික. අපි හැමතැනම ගියාම ඉස්සරහට දාන්න ඔය ටිකනේ. නේ. හැබැයි අපි හැමතැනම ගිහිල්ලා කියන්නේ ඔය ටික. ඊට පස්සේ හැබැයි මොකද වෙන්නේ?
මරණේ දෙක උදව්වක් වෙනවද අපිට? කොහේ හරි මැරලා හිටියොත් එහෙම වාර්තා වෙන්නේ කොහොමද? නන්නාඳුන මලසිරුලා. අර ටයිටලුත් නැහැ නමක් නැහැ. ඊළඟට තුන්වෙනිය වෙනතක් බලා ගන්නම් කිව්වේ ජීවිත කාලේ පුරාවටම හරි හම්බ කරපු ධනය, මිල මුදල්, යාන වාහන මේ සම්පත් ටික. අපි ඒවත් ඉස්සරහට දාන ජීවිතේ එහෙම තනමුනේ. හැබැයි මොකද වෙන්නේ? ඒ ටිකත් වෙනතක් බලා ගන්නම් කිව්වේ. මරණයත් එක්ක එක්ක දරුවන්ට නැත්තම් ස්වාමි දිහේට එහෙම නැත්තම් හොරෙකුට එහෙම නැත්තම් රජයට පැවර ගන්න. ඒකත් මරණයත් එක්ක ශක්තියක් වෙන්නේ නැහැ. දෙවෙනියා කවුද? මගක් එන්නම් කියලා කිව්වේ. 100ක් ජීවත් වුණා නම් 65ක් ජීවත් වුණා නම් ඒ කාලේ පුරාවට අපි හොයපු දේ තමයි දැන් මෙතනක් තියෙනවා. ඒ තමයි මේ ශරීර කූඩුව. ලෙඩේදී දුකේදී නේද? හොඳට හොයලා බලලා 3 වේලකින් පෝෂණය කරලා නේද? ආරක්ෂා කරන මේ සිරුර. ඒක මරණයේදී කොහොමද? සොහනට විතරයි. ඊළඟ භවයට එන්නේ නැහැ. අපි හිතන්නේ නැති එක්කෙනා කවුද? හිතිය යුතු එක්කෙනා. අපිත් එක්ක යන එක්කෙනා. ඒ තමයි අපේ සිත, ආධ්‍යාත්මය, විඥාන. අපිට මැරෙනකොට අර 4 දිනාගෙන් 3 දිනෙකම දාලා යන්න බෑ, අරගෙන යන්න බෑ. හැබැයි එහෙම වෙලා තින්නේ ඇයි අපිට? අපේ ගෞරවය, අපේ නම්බු, අපේ නාම, අපේ බලතල අරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ධනය, වස්තු අරගෙන යන්න බැරි වෙලා තියෙනවා. මේ ශරීරය අරගෙන යන්න බැරි වෙලා නැහැ. හැබැයි එහෙම වෙලා තියෙන අපි පළවෙනි බිරිඳට සලකන්නේ නැති නිසා. හිත පෝෂණය කරන්නේ නැති නිසා. අපි හිත පෝෂණය කළා නම් අන්නේ හිත පෝෂණය කරනකොට අපි අර 3 දිනා මැරලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ 3 දිනා පිරෙන්නේ ධර්මයෙන් හිත පෝෂණය කරනවා නම් අන්න තමන්ට බැරි තමන්ගේ බලය, තමන්ගේ නිලය උපයෝග කරගෙන මිනිස්සුන්ට සේවයක් කරන්න. ඒකත් මොකද වෙන්නේ? තවත් කීර්ති නාමයේ මරණයත් එක්ක එයින් උපදවාගත්ත පින අරයි යන්න පුළුවන් වෙනවා. නේ? රටේ ජනාධිපතිතුමාට තියෙන බලයත් එක්ක යාට පුළුවන් යමක් කරන්න. ප්‍රාදේශීය පාලකයන් බලයත් එක්ක අල්ප යමක් කරන්න. ඒකට ඒ කාලේදී ඒ දේ හොඳට පාවිච්චි කරා නම් අන්න යාට ඒ පින ආශිර්වාද මිනිස්සුන්ගේ තියෙනවා මරණයත් එක්ක. තමන්ගේ ධනය, මිල මුදල්, යාන වාහන තියෙන දේවල් යහපතේ පාවිච්චි කරනවා නම් අනේකින් කුසලයක් යාට තියෙනවා. තමන්ගේ ශරීරයේ යහපතේම යොදනවා නම් අයහපතේ නැතුව අනේකින් ලොකු ආශිර්වාදයක් තියෙනවා. අන්න එතකොට පළවෙනි බිරිඳ සුවපත් වෙනවා වගේම තමන්ට සසර ගමනේ අනිත් 4ත් අරගෙන පුළුවන්. ඒක ප්‍රායෝගිකව පෙන්වපු එක්කෙනෙක් තමයි කවුද? අපේ ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේ. එදා අභිනික්‍රමණය කරේ නැත්තම් 2564ක් ගියත් මෙහෙම පහනක් පත්තු කරයිද අපි? මලක් පුදයිද? මේ හැම වැඩක්ම නතර කරලා මේ අහන්නේ උන්වහන්සේගේ ධර්මයේනේ. නේද? එතකොට උන්වහන්සේ තාමත් සම්මා සම්බුද්ධ කියලා අපි නිලයේ බලය දෙන්නේ නැද්ද? ජීවත් නැති වුණත් උන්වහන්සේ. ඊළඟට තුන්වෙනි බිරිඳ කවුද බුදුහාරංගේ? අර ධනෙ අද හරියට විගණනයක් කරොත් එහෙම ලෝකේ වැඩිම වත්කම් තියෙන බුදුහාමන්ට පන්සල් ටික ලැබෙන ආදායන් ටික ඈ නේද? චංචල නිශ්චල දීපල අපිත් බුදුරයන් වහන්සේ වත්කම්නේ නේ. එතකොට බුදුරයන් වහන්සේට තරම් වත්කමක් උන්වහන්සේ පිරිනම් පාලත් කාටවත් උපයා ගන්න බැරි වුණා. හැබැයි උන්වහන්සේ වැළෙන්නේ නැහැ. ජීවත් වෙලාදීත් එහෙමයිනේ. අනේ බිරුතුම තමන්ගේ තිබ්බ රත්තරන් ටික බිම අතුරලා ගන්න ජේතවනේ. එකල ඉදි කරන්නේ ආරාමේ. ඒ ජීවිත වෙද්දිත් උන්වහන්සේ පිරිනම් පෑවට පස්සේ තවත් පන්සල් හැදෙනවා. තවත් අලුතෙන් ස්ථාන ගොඩ නැගෙනවා. ඒවා නිකන් මාලිගා වගේ. කා වෙනුවෙන්? මේ සූරපොත් අපි වෙනුවෙන් නෙවෙයි. අපි නියෝජිතයෙක් විතරයි. බුදුහාඳුරු වෙනුවෙන්නේ. බුද්ධ රජාණන් වහන්සේ. ඒකට බුදුරයන් වහන්සේගේ තුන්වෙනි විදත්තාම ඉන්නවා. දෙවෙනියා ශරීරය. බුදුරයන් වහන්සේ ශරීරය අපි නේ ධාතුන් වහන්සේ වන්දනා කරන්නේ. කොච්චර පූජාව නේ ධාතුන්ෙන් අපි තියනවද? කොච්චර ආශිර්වාද අපි ලබනවද? උන්වහන්සේ කියලා අපි දැන් මේ උද්දේශී චෛත්‍යයක් නිර්මාණය කරන පිළිම වහන්සේනමක් වන්දනා කරනවා. තවත් ඒක ලෝකෙ තුල ස්ථායීව ජීවත් වෙනවා වගේ. පළවෙනියා ආධ්‍යාත්මය. ඒ ඉගැන්වීම නෙවෙයිද අපි මේ තව සාකච්ඡා කරන්නේ. ජීවිතයට ගන්න, ජීවිත ගොඩනගා ගන්න. ඒ ස්පිරිචුවල් එකේ ආධ්‍යාත්මික ගුණය නෙවෙයිද? ඒක තමයි. ඒක තවමත් ඒ බිරින්දෑවරු 4 දෙනා බුද්ධ ජීවිතේ, බෝසත් ජීවිතේ අපිට ආශිර්වාදයක්. හැබැයි
එහෙම නොවිච්ච අය අතීතය අහන්නවත් දකින්නවත් නැහැ. එහෙනම් අතීතයේ ගොඩනගන්නේ යුගකාර පුරුෂයන්ට පත් වෙන්නේ කවුද? ධර්මයේ ජීවිතයට ඇතුළු කරගත්ත අය. නේ? අදත් ලෝකයේ තුල ලංකාව තුල කතා කරන චරිත ගොඩක් තියෙනවා. මිනිස්සු හදවතින්ම කතා කරන චරිත ගොඩක් තියෙනවා. ප්‍රේමරස මහත්තයා. නේ? එතකොට ඒ වගේ සමාජය තුල යමක් කරේ මොකක්ද? ප්‍රජාවට නායකත්ව උනාය. මොන වගේද? ධර්මානුකූලව. ආධ්‍යාත්මිකව හිතලා බලලා. ඒ නිසා මේ වෙස්සන්ගේ අපිට බුදුරජාණන් වහන්සේ දෙන පණිවිඩය තමයි මේ විපත්ති දවසේ සනියේ තමයි ඒ විපත්තිය සම්පත්තියක් කරගන්න. ඒ සම්පත්තිය කරන්නේ කොහොමද? ජීවිතයට ධර්මය අඳගනිමින්. ඒ නිසා සිහිපත් කරගනිමු. ධර්මය හා සමාන වෙන ඖෂධයක් නැහැ. ධර්මය හා සමාන වෙන ආශිර්වාදයක් නැහැ. නිසා මේ වෙස්සන්ගේ ගන්න අපි ජීවිතවලට බුදුරජාන් වහන්සේ එක්තැනක දේශනා කරනවා අපි හැමෝම රෝගීන්. සසරේ ඉන්න රෝගීන් තමයි අපි හැමෝම. නොඑක් රෝග තියෙනවා. ඒ රෝගයන් තියෙන එකම ඖෂධය ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබත වික්කවේ. ධර්මය හා සමාන ඖෂධයක් වෙන නැහැ. ඒ ඖෂධය පානය කරන්න කියලා. නිසා සිහිපත් කරගනිමු. අද දවසේදී මේ උතුම් වෙසඟ සමරමින් අපේ පින්වත් නාලක කොළොනේ මැතිතුමන්, මැතිණිය, දූ දරුවන්, වගේම අමතාත් ඇතුළු හැම කෙනෙක්ම ඒ උතුම් මහා ගුණවත් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට දිසා වදාහල ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඇති කරගත්ත ධර්ම ශ්‍රවණීය කුසලය එවැගේම බොහෝ පිරිසකට මේ ධර්මයේ සජීවී අහන සලස්වලා ඇති කරගන්නා වූ ධර්ම දානමය කුසලය එක මහත්ඵලයි මහනිසංසයි. ඒක ධම්ම ශ්‍රවණීය හාමුදුරුවෝ වගේ එකම බණයි ඇහුවේ. ඒක නිවනට හේතු වුණා. නිසා ධර්මයේ ශ්‍රවණීය ධර්ම දානමය කුසලයේ ආශිර්වාදය මෙහි විශේෂ වශයෙන්ම අපේ ශාසනික ඥාතිවරයෙක් නේද? නාලක මහත්මයාගේ සීයා විප්‍රභාලංකාර ස්වාමින් වහන්සේ අපවත් වෙලා බොහෝ කාලයක් වෙනවා. ඒ ස්වාමින් වහන්සේටත් මේ උතුම් විසඟි සිද්ධ කළා වූ ධර්ම දානමය ආශිර්වාදය උන්වහන්සේත් පතන පැතුමන් අනුව නිවන් අවබෝධ කර ගන්නටම හේතු වාසනා වේවා කියලා සාදුනාදයක් පවත්වමු. ඒ වගේම ආච්චි යෝජී කරුණාවතී මහත්මිය එතුමියටත් මේ සිද්ධ කළා වූ ධර්ම දානමය කුසලයේ ආශිර්වාදය සසර සුගතිය පිණිස පවතිවා. මතු නිවන් දකින්නටත් මේ පින හේතු සම්පස්සිද්ධ වේවා කියලා සාදුනාදයක් පවත්වමු. ඒ වගේම අපේ නාලක මහත්මයාගේ බිරින්දෑවගේ පියතුමාණන් ආර්.ඩී. විජේපාල පෙරේරා පියතුමාණන් එවැගේම බී පුෂ්පා ඉන්ද්‍රාණී මෞතුමිය ඇතුළු හැම කෙනෙක් නමින් නම් කී නොකී ඒ වර්ග පරම්පරානුගතව නිදන ප්‍රාප්ත වූ හැම දිනාටම මේ වෙසඟ සමරමින් සිද්ධ කළ ධර්ම දානමේ කුසලයම බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවා කියලා සාදුනාදයක් පවත්වමු. ඒ වගේම රටට දැයට සමයට හිත ඇති වූ මෙවන් පුතකු දායාද කළ අපේ පින්වත් මව්පියන් දෙපළට නිදුක් නිරෝගීමත් භාවයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. බොහෝ කාලයක් සුවෙන් වැඩවසමින් මෙලව සැනසෙල්ලේ පරලොව සුගතිගාමීව පතන අනුව නිවන් දකින්නට මේ ධර්ම දානමේ කුසලයම හේතු සිද්ධ වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම අපේ පින්වත් නාලකෝණේ මැතිතුමන්, මැතිණිය, දූ දරුවන් ඇතුළු හැම කෙනෙකුටම මේ උතුම් කුසලය මෙලව තව තවත් ධර්මානුකූලව කළ කුසල් දම් සිද්ධ කරන්නට, නොකළ කුසල් දම් ඇති කර ගන්නට, කළ අකුසල් වලින් සිත මුදවා ගන්නට, නොකළ අකුසල් වල සිත නොයදවා ගනිමින් ජීවිත සාර්ථක කර ගන්නටත් ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් මේ උතුම් ධර්ම දානයේ කුසලය මහත් ආශිර්වාදයක්ව සුනාත හොදින් ඇහුවා ධාරේත හිතේ දරාගෙන තියෙනවා. දැන් තියෙන්නේ තුන්වෙනි කාරණාව. චරාත ධර්මයේ හැසිරෙන්නට මේ පින පවතේවා කියලා සාදුනාදයක් පවත්. සිහිපත් කර ගනිමු. මහා සංඝරත්නය වඩම්මවාගෙන ඇවිදිලා ඒ වගේම ශාසන මස්තකයේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් ධර්මාසනස්තකව වඩා හිඳුවා ගනිමින් ධර්මයේ වෙනුවෙන් දක්වන්නට ඕන ගරු සම්භාවනාවන් පවත්වලා ඒ වගේම පංචශීලාදී ගුණයන් සමාදන් වෙලා දහත් ආදී පූජා සිදු කර ගනිමින් ඒ වගේම පංචශීලාදී ගුණයන් සමාදන්ව සිදු කරගත් කුසලයක් බණ දහම් ශ්‍රවණය කරලා බණ දහම් බොහෝ පිරිසකට අහන්න සලස්වලා දකින්න සලස්වලා
අති කරගත්තා වූ සියලු පින් දහම් වල ශක්තිය මේ හැම දිනාටම මෙලව පරලොව නිවන කියන ත්‍රිවර්ග වැඩ සාධනයේ පිණිසම හේතු වාසනා වන පාරමිතාවක් වේවා කියලා සාදු නාදයක් පවත්වමු. ඒ වගේම පින් කැමති වෙන්නා වූ ශ්‍රී දෙවි දේවතාවුන් වහන්සේලා මේ ස්ථානවලට මේ නිවස්නයන්ට අධිග්‍රහිතව වැඩවසන්නා වූ භූම්‍යස්ථ ආකාශස්ථායි දෙවියන් වහන්සේලා ශාසන භාරධාරී දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම සක්‍ර දෙවියන් අතුරු දේව සභාව ඒ වගේම ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේගේ මාතෘ විරාජාන් වහන්සේ උන්වහන්සේවත් මේ පින් අනුමෝදන් වෙත්වා සම්බුදු සසුන තව තවත් රකිත්වා මේ ජන ප්‍රජාවත් ආරක්ෂා කරත්වා මේ ධර්මයේ ආශිර්වාදයෙන් දෙවියනොත් සසර කතරින් එතරව නිවන් දකීවා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම පින්වත් නාලකෝණේ මැතිදුන්ට තම තමන්ගේ ඉදිරි අනාගත ප්‍රාර්ථනා සඵල සමෘද්ධ කර ගන්නට මේ උතුම් පින්කමේ ආශිර්වාදය මහත් රැකවරණයක් වේවා. සුවිසි මහා ගුණ සමලංකృత ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඒ සියලු ප්‍රාර්ථනා සඵල සමෘද්ධ කරගෙන ප්‍රජාවට උතුම් වූ නායකත්වයක් ලබා දෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනා, ගුණය පිහිටත්වා කියලා සාදුනාදයක් පවත්වමු. හැම දිනාටම බොහෝ කාලයක් හිතසුව පිණිස මේ වෙසඟේ පැවැත්වූ ධර්ම දානමේ කුසලය මහත් ආශිර්වාද වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛතු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. So Sophie. Sophie. හොඳයි, ඔහොම වන්දනා කර ගනිමු. සිහිපත් කර ගන්නට අවසන වශයෙන් ධර්මයේ විශේෂ පැහැදීමෙන් සිදු කළා වූ ධර්ම දානමේ කුසලය, ධර්ම පූජාවන්හි ආශිර්වාදයත් ඒ සිහිපත් කරන්නට දුරු නිදන ප්‍රාප්ත ඥාති වර්ගයා, ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලා, අපේ එමතුමන් ඇතුළු හැම කෙනෙකුටමත්, ඒ වගේම සියලු දෙනාටම බොහෝ කාලයක් හිතසුව පිණසම පවතිවා කියලා සාදුනාදයක් පවත්වමු. වන්දනා කර ගන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. හැමදිනාටම තෙරුවන් සරණයි. පිරිත් නූල
ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ ලෝකයේ නොදකින දේට වඩා දකින දේ අතර අපි නොදකින දේ බොහෝ. ඒ නොදකින දේ දකින්නට ලෞතර අමාමහණී බුදු පියාණන් වහන්සේගේ ධර්මය සාක්ෂාත් කරනවා නොවත්මානයි. ඒ ධර්මය මගෙහි යන්නට අත්‍යවශ්‍යදී උතුම් වූ වෙසක් පුණ්‍ය මංගල්‍යයේ සමරන මොහොතේ මුළු මහත් රටක් ලෝකයක් COVID-19 නැමැති දරුණු වසංගතය හේතුවෙන් බියෙන් තැතිවෙන්නේ සිටින මොහොතක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නායක පොළොන්නරුව මැතිතුමන්ගේ ගෞරවනීය ආරාධනාව යුතුව එතුමන්ගේ නිවසේදී පැවැත්වුණු ධර්ම දේශනය සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ මහින්තාගම ශ්‍රී මහින්තාරාම විහාරස්ථානයේ ඓතිහාසික කෞඩාගල ආරණ්‍ය සේනාසන යන උපය විහාරාධිපති එවැගේම වැලිකන්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අනුකම්පිතු ලේකකාධිකාරී අවස්ථරයි පූජ්‍ය දේවකල පඤ්ඤාසියාලංකාර ගෞරවනීය නායකමාන්වරන් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවීම වෙනුවෙන් මේ අවස්ථාවේදී අපගේ පාදාභිවන්දනීය নমස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. මනං උස්සති මනසා උසස් මනසින් යුතු මිනිසෙකු හැටියට මේ ලෝකේ සාර්ථකව ජීවත් වන්නට සුපින්වත් ඔබ හැම කෙනෙක්ටම ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසේ සජීවී ධර්ම දේශනය මෙතකින් නිවමටපත් කර සිටවා. ඔබ සියලු දෙනාටම තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා.